හරි. පුතේ එතකොට අපි ගිය සතියේ කතා කළා අනුපූරක කෝණ ගැන. අනුපූරක කෝණ කියලා අපි කිව්වේ අංශක එකතුව අංශක 90ක් වෙන කෝණ පුතේ. එකතුව 90යි. හරිද? එකතුව අංශක 90ක් වෙනවා නම් අපි ඒකට කියනවා අනුපූරක කෝණ යුගලයක් කියලා. ඉතින් අපි ගත්තා අංශක 30යි 60යි. ගත්තා නම් අනුපූරක. හරි? එතකොට අපි ඊළඟට කතා කළා පුතේ පරිපූරක කෝණ ගැන. පරිපූරක කෝණ. පරිපූරක කෝණ කියලා කියන්නේ පුතේ එකතුව අංශක 180ක් වන කෝණ යුගලය. එකතුව අංශක 180යි පුතේ. හරිද? එතකොට දැන් අපි ගත්තොත් පුතේ මෙහෙම එකක්. 100 ධන 80. එකතු කළාම 180යි. අපි කියනවා එහෙම කෝණ යුගලයකට පරිපූරක කෝණ යුගලයක් කියලා. එකතුව 180ක් වන කෝණ යුගලයක්. හරි? අපි ලියපු නැති කවුරු හරි ඉන්නවනම් මේ වාක්‍ය ලියා ගන්න. එකතුව අංශක 180ක් වන එකතුව අංශක 180ක් වන කෝණ යුගලයක් එකතුව අංශක 180ක් වන කෝණ යුගලයක් පරිපූරක කෝණ යුගලයක් නම් වේ. පරිපූරක කෝණ යුගලයක් නම් වේ. පරිපූරක කෝණ යුගලයක් නම් වේ. කෝණ යුගලයක් නම් වේ. උදාහරණ මම ගන්නවා මෙහෙම එකක්. දැන් ඔයාලට පේනෝනේ මේ දෙන්න එකතු කළාම පුතේ අංශක 180යි. බලන්න. ABC ධන PQR කියන්නේ 100 ධන 80 අංශක 180. අපි කියන එම නිසා ඉහත කෝණ පරිපූරක කෝණ වේ. ඉහත කෝණ පරිපූරක කෝණ වේ. හරි. පුතේ එතකොට අපි බලන්න මම මෙලියුවේ දෙක පුතේ මේ එකතු කළාම පරිපූර්ණක වෙනවා. හරි. ලියන්න බලන්න. මේක ඇදලා මේක දාන්නකො බලන්න.
හරි. ඊළඟ මම පුතේ කෝණ ටිකක් දෙනවා. ඔයාලා පරිපූරකය ලියන්න ඕන. දෙවෙනි එක මම ගන්නවා මෙහෙම කෝණය එම කෝණයේ පරිපූරකය. දැන් මම ගන්නවා පුතේ උදාහරණයක් විදිහට මෙහෙම එක ලේසි ගන්නවා. අංශක 120යි. දැන් එකතු කරාම 180 වෙන්නනේ ඕනේ. එහෙනම් කරන්න ඕනේ ඔයාලා 180න් 120ක් අඩු කරනවා. අඩු කළාම අංශක 60. ඔය විදිහට තමයි දාන්න ඕනේ. දැන් මම කෝණ ටිකක් ලියනවා. ඔයාලා ඔය විදිහට ලකුණු කරලා දාමු.
හරි. එහෙනම් අපි බලමු පුතේ. මේකේ අගයන් ටික පුතේ 180න් 75ක් අඩු කරනවා 105යි. 180න් 25ක් අඩු කරනවා 155යි නේ 60යි 80යි. 180න් එකක් අඩු කරනවා 179. ඊළඟට 180න් 153ක් අඩු කරනවා 27යි නේ. 180න් 107ක් අඩු කරනවා 73යි. 73යි. හරි නේද බලන්න පුතේ 73 ආව නම් ඔයාලා හරි. එනවා. හරි පුතේ. එතකොට දැන් මේක මතක තියාගන්න හරි ලේසියි පුතේ. අනුපූරක නම් 90යි. හරිද? අනුපූරක නම් 90යි. දෙකම යන්නේ. පරිපූරක නම් පුතේ 180යි. පරිපූරක නම් 180යි. එහෙම බලලා අපිට පුළුවන් ලේසියෙන්ම මේක කරගෙන යන්න. හරි? එතකොට අපි බලමු පුතේ දැන් ගණන් කීපයක් හදාගන්න ඔයාලගේ 3 1 අභ්‍යාසය. 3 1 අභ්‍යාසය. ලියන්නකෝ 3 1 අභ්‍යාසය කියලා. 3 1 අභ්‍යාසය. හරි ඒකේ මම කරන්න හදන්නේ පුතේ හරි දෙවෙනි ගානේ ගණන් කීපයක් කරන්න යන්නේ. දෙවෙනි ගානේ ඉඳලා ඉස්සරහට කරගෙන යන්න හදන්නේ. කට්ටියම එකතු වෙලා කරමු. හරි. ටියුට් එක තියන අයට පෙරලා ගන්න පුළුවන් පුතේ දෙවෙනි ගාන. හරි දෙවෙනි ගාන කරගෙන යන්න පුළුවන්. අනිත් අයට මම පොඩ්ඩක් පෙන්නන්නම් පුතේ. බලන්න මේක අපිට කියනවා දෙවෙනි ගානේ පුතේ අනුපූරක කෝණ යුගල
දෙකක් ලියන්න. අනුපූරක කෝණ යුගල දෙකක් ලියන්න. හරි. අනුපූරක කියන්නේ පුතේ එකතුව අංශක 90ක් වෙන ඒවා. අපි බලමු තෝරන්න එකතුව අංශක 90ක් වෙන ඒවා පුතේ. එතකොට අපි බලමු 72 එක ගන්න එකක් තියනවාද කියලා බලමු. 72 එක. එතන 72ට තව අඩුයි පුතේ 80යි 90යි 18යි. අන්න 18 තියෙනවා මේ තියෙන්නේ. එතකොට මේ දෙක හරි. ඔය එකක්. ඊට තව එකක් හොයලා බලමු පුතේ. 15ත් එක්ක එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. 15 එක ගත්තොත් 15ට 90ක් එන්න පුතේ තව 75ක් අඩුයි නේද? මේ තියෙන්නේ 75යි 80යි 90යි ඒකත් හරි. අනිත් ඒවා නම් ගන්න බෑ පුතේ. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ පුතේ. ඔය මන් රතු පාටින් පෙන්නලා තියෙන දෙකයි A B C හා BOC ඔය දෙක හරි. කෝණ යුගල දෙකක් ඈ. අනිත් එක PQR හා DEF මේ දෙන්නගේ එකතුවත් පුතේ අංශක 90ක් වෙනවා. හරි. එතකොට ඔන්න අංශක 90ක් වෙන කෝණ යුගල දෙකක් මම ලිව්වා. හරි. ඊළඟට දෙවෙනි එක අපිට කියනවා පුතේ පරිපූරක කෝණ යුගල දෙකක් ලියන්න. ඒ කියන්නේ ඔයාලා බලන්න ඕනේ එකතුව අංශක 180ක් වන කෝණ යුගල දෙකක් පුතේ මේක. අපි හොයමු බලන්න. එකතුව 180ක් වන කෝණ යුගල දෙකක් පුතේ. බලමු අපි. මේ 108ත් එක්කන එකක් ගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්. 108යි 72යි ගත්තොත් හරිනේ පුතේ. 180ක් එනවා. ඊළඟට තව බලමු මොකක් හරි. 165ත් එක්ක යන්න ගියොත් ලේසි 65 165යි 15යි. ඒකත් ලේසි. අනිත් ඒවා නම් හරියන්නේ නැහැ. හරි අනිත් ඒවා හරියන්නේ නැහැ. එහෙනම් ඔය දෙක තමයි හරියන්නේ. හරි. එතකොට මට ලියන්න පුළුවන් එකක් ABC හා MNL අනිත් ඒ පුතේ රතු පාටින් දාලා තියෙන දෙක. PQR හා KL ඒ දෙන්නගේ එකතුවත් අංශක 180යි පුතේ. හරි ලියන්නකො බලන්න. ඒක ලිව්වට පස්සේ බලන්න ඔයාලා තුන්වෙනි ගාන හදන්න.
හරිනේ පුතේ අපි එහෙනම් බලමු මේ කියන දේවල් ටික නේද? ඉස්සල්ලාම අපිට කියනවා පුතේ හරි BOC හා බලන්න ඔය කියන කෝණ කොහෙද තියෙන්නේ කියලා පුතේ. මේ BOC කියන්නේ මෙතන මම මේ නිල් පාටින් පෙන්නන කෝණ. ඊළාට COD කියන්නේ මේ කෝණ. දැන් අපිට කියනවා ඒ දෙන්නගේ එකතුව කීයද කියලා. මෙන්න මේ දෙන්න පුතේ. 65යි 25යි එක්කහු කරන්න. මම මෙතනම යන්නම් ඔයාලා එකතු කරලා ගන්න. 65 ධන 25. අංශක 90ක් වෙනවා. ඒක පළවෙනි එක අංශක 90. එහෙමනම් අහනවා මේ දෙන්නගේ එකතුව පුතේ ඔහොම වෙනවා නම් හරි එකතුව ඔහොම වෙනවා නම් BOC වල අනුපූරක කෝණය කුමක්ද අහනවා. BOC වල අනුපූරක කෝණය වෙන්නේ පුතේ එහෙමනම් COD නේද? එතකොට ඔයාලා ලියන්න ඕනේ මෙතනට COD. හරිනේ? දැන් හරි ඒක. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. අපිට කියනවා පුතේ AOD අගේ හොයන්න. AOD කියන්නේ පුතේ ටිකක් ලොකු කෝණයක් නෙමෙයි පෙන්වන්නේ නේද? කියන්නේ මේ AOD අපි ඒ ටික එක්කහු කළා නම් හරි මේ සම්පූර්ණ රවුම එක්කහු කරලා බලන්න කීයක් එනවද කියලා AOD ඔව් පුතේ AOD මේ ටික ඔක්කොම එක්කහු කළාම 65යි 25යි 90යි 110ක් එයි පුතේ. ඉතින් මෙතන ඔයාලා ලියන්න පුළුවන් අංශක 110යි කියලා. මෙයා 110යි ඊළඟට කියනවා AOD වල අගයයි DOE වල අගයයි. DOE කියන්නේ පුතේ මේ පැත්තේ කෝණ. මේ දෙන්නගේ එකතුව කීයද අහන්න. 110යි 70යි එක්කහු කළාම පුතේ අංශක 180. 180. හරි ඊළඟට කියනවා DOE වල පරිපූරක කෝණය කුමක්ද? DOE වල එහෙනම් මේ DOE කියන කෝණයේ පරිපූරකය වෙන්නේ. ඒ කියන්නේ 180 වෙන ඊළඟ කෝණය වෙන්නේ අපිට AOD පුතේ. ඒ දෙන්න එකතු 180යිනේ. එහෙනම් මෙතන ඔයාලා ලියන්න AOD. AOD. අනුපාඩු හදන්න. හරි ඊට පස්සේ කියනවා DOE වල අනුපූරක කෝණය කුමක්ද අහන. DOE කියන්නේ මෙයානේ පුතේ. දැන් මෙතන අංශක 70යිනේ. අනුපූරකයේ වෙන්නේ තව 20ක් කෝණය 80ක් 90යි. මෙන්න මේක. ඒ කියන්නේ AOB AOB right එහෙනම් හරි අපි බලමු ඊළඟ එක හතරවෙනි එක බලන්නකො පුතේ මෙහි දැක්වෙන රූපයේ අනුපූරක කෝණ යුගල් දෙකක් ලියා දක්වන්න. ඔයාලට මතක ඇති මම හදනකොට පුතේ අනුපූරක කෝණ ගැන ගිය සතියේ අපි කිව්වා මෙන්න මෙහෙම එකක්. මේ වගේ ඍජුකෝණික ත්‍රිකෝණයක් ආවම අංශක 90 නම් මේ දෙන්නගේ එකතුවත් 90යි කියලා කිව්වම. හරිද? එහෙමනම් දැන් අපිට ඒක පාවිච්චි කරලා ලියන්න පුළුවන් මේකේ.
දැන් ඔයාලට පේන්න ඕනේ. හරිද? මෙතන පුතේ මම මේ පෙන්වන කෝණ දෙක මේ බලන්න. මේ කෝණයයි මේ කෝණයයි එක්කව කළත් 90. ඊට වඩා ලේසියෙන් ලියන්න පුළුවන් ඒවා තියෙනවා. එහෙම නැත්නම් පුතේ මේ කෝණයයි මේ කෝණයයි එකතු කළත් 90යි. එහෙම නැත්නම් ගොඩාක් ලේසියෙන් ලියන්න පුළුවන් පුතේ කිසි කරදරයක් නැතුව. මේ දෙන්නගේ එකතුවත් 90යි. මේ දෙන්නගේ එකතුවත් 90යි නේ. ඔන්න ඔයාලා ඉවරයි ඉවරයිනේ පුතේ. හරි. එහෙනම් මම ඒවා ලියනවා. හරි. එහෙනම් මම රූපේ පොඩ්ඩක් අදින්නම් බෝඩ් එකේ ඒක ලියන්න ලේසි හින්දා. හතරවෙනි ගානක. මෙන්න මෙතන ලියන්නම් කොනේ. එතකොට මට ලියන්න පුළුවන් මේ දෙන්න. මෙයා කියන්නේ ABB හා මෙයා BDC. එතන මේක ඊළඟට මේ දෙන්න ලියනවා. මෙයා කියන්නේ ABD මෙතන CBD. හරි. ඔන්න අනුපූරක කෝණ යුගල දෙකක් ලිව්වා. දෙවෙනි එක ඊළඟ එකේ අපෙන් අහනවා පුතේ මේ ABCD සරල රේඛා ඛණ්ඩ ඡේදනය වෙන්නේ. හරිද? මෙහෙම ඡේදනය වෙනවා. ඡේදනය වෙනවා කියන්නේ පුතේ මේවා එකිනෙක කැපෙනවා කියලා කියන්නේ. එතකොට A B C D මැද O තියෙනවා. 80යි 100යි 100යි 80යි මැද O තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපිට කියනවා මෙම රූපයේ පරිපූරක කෝණ යුගල 4ක් ලියන්නලු පුතේ. පරිපූරක කෝණ යුගල 4ක්. එතකොට පරිපූරකයි කියන්නේ එකතු අංශක 180 වෙන ඒවානේ. අපි එක තැනකින් පටන් අරන් ලියමු. මම මුලින්ම ගන්නවා මේ දෙන්න. මම මේ ලකුණු කරන කෝණ දෙක. මේ දෙන්න ගත්තාම 180යි නේ පුතේ. එහෙනම් මම ඒක ලියලා ඉන්නවා. මේ මැද O තියෙන්නේ AOC හා BOC. මේක හරි. එකතු 180යි නේ. ඔය වගේම මම මේ දෙන්නත් ලියනවා. උදේ මේ දෙන්නත් 180යි නේද? AOD හා මෙයා POD. ඒ දෙන්න හරි. තව ලියන්න ඕනේනේ. දැන් මම මේ දෙන්න ලියනවා පුතේ. මේ කොළ පාටින් මාක් කරන දෙන්න. හරි. මේ දෙන්න ලියුවේ නැහැ නේ අපි කලින්. ඒ දෙන්න එකතු කළාත් 180යි. එතකොට මේ තියෙන්නේ AOC හා
AOD ඊළඟ මම මේක ලියනවා. ඉතින් මේක ගත්තොත් BOC හා BOD ඔන්න පුතේ පරිපූරක කෝණ යුගල හතරක් මම ලිව්වා. හරි ඉතින් බලන්න මම හිතන්නේ පුතේ ලියන්න වෙලාව ඇති කියලා හිතන්නේ. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට යන්න නේද? එහෙනම් අපි අනිත් ගානට එමු බලන්න. දැන් මේකේ අපිට කියනවා ලකුණු කරලා තියෙන තොරතුරු අණුව පුතේ අනුපූරක කෝණ යුගල දෙකක් නම් කරන්න. අනුපූරක කියන්නේ එකතු අංශක 90ක් වෙන ඒවා. මේ බලන්නකො එකක් මෙන්න මේ දෙන්න හරි නෙමෙයි. මේ දෙන්න හරි නෙමෙයි. එතන මේ දෙන්න ලියලා ඉන්නකො ඉස්සෙල්ලාම මෙයයි මෙයයි. ඊට පස්සේ ආයිසරයක් මේ දෙන්න ලියුවේ ඇයි පුතේ? මේ දෙන්න නෙමෙයි. එතන මේ දෙන්න ගත්තොත් මෙයයි මේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම මම ඔය කොළ පාටින් ලකුණු කරලා තියෙන කෝණ දෙක ලියලා ඉන්න. පස්වෙනි එක. හරි. එතකොට පුතේ මේ මෙතන මේ කෝණය කියන්නේ PXQ. මේ කෝණය කියන්නේ පුතේ RXQ. හරි. එහෙනම් මම ලියනවා මෙහෙම.
එකක් මම ලියනවා pxq හා rxq නැත්නම් qxr ඊට පස්සේ පුතේ අනිත් එක ලියන්න පුළුවන් නේ මම අර දුගුරු පාටි පෙන්නපු එක qxr කියන කෝණයයි rxs කියන කෝණය. මේ දෙන්නගේ එකතුවක් අංශක 90ක්ම වෙනවා පුතේ. එහෙමනම් අපි එමු පුතේ ඊළඟ ගානට. ඔන්න බලන්න. පහත සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දාන්න. අපි දාමු ඉතින් නේ. හරි. එතකොට පුතේ සුළු කෝණයක අනුපූරක කෝණය සුළු කෝණයක්. ඒක සුළු කෝණයක් කියන්නේ අංශක 90ට වඩා අඩු එකක් නේ. ඉතින් අංශක 90ට වඩා අඩුම දෙකක් තමයි පුතේ එකතු වෙන්න ඕනේ අනුපූරකයක් වෙන්න. නැත්තම් බැහැනේ නේද? 90ට වඩා වැඩි වෙන්න බැහැනේ. එහෙනම් මේ කියන ප්‍රකාශනය පුතේ හරි. මේක හරි. සුළු කෝණයක අනුපූරක කෝණය මහා කෝණයල්ලු. ඔයාලා මේක 1 2 3 4 දාලා හරි වැරදි දාගත්තත් ඇති නැත්තම් වෙලාව යනවනේ. සුළු කෝණයක අනුපූරක කෝණය මහා කෝණයල්ලු. වෙන්න බෑ පුතේ. අනුපූරකයක් කියන්නේ අංශක 90න් එකතුව මහා කෝණෙන්න බෑ. මහා කෝණයක පරිපූරක කෝණය මහා කෝණයල්ලු. පුතේ පරිපූරක කියන්නේ එකතුව 180ක් වෙන්න ඕනේ. මහා කෝණයක් කියන්නේ අංශක 90ට වඩා වැඩි වෙන්න ඕනේ. ගන්න පුළුවන් 90ට වඩා වැඩි පළවෙනි කෝණයත් 91නේ පුතේ. 91 ආවම අනිත් එක අනිවාර්යයෙන්ම 89 වෙන්න ඕනේ. එතකොට තමයි එකතුව 180 වෙන්නේ. එහෙනම් ඉතින් අනිත් කෝණේ අනිවාර්යෙන් සුළු කෝණයක් වෙන්න ඕනේ. මහා කෝණ දෙකක එකතුව 180ක් වෙන්න බෑ. මේක වැරදි. සුළු කෝණයක පරිපූරක කෝණය මහා කෝණයක්. අන්න ඒක නම් වෙන්න පුළුවන්. සුළු කෝණයක් කියන්නේ අංශක 30 වගේ එකක් නේ. එතකොට අනිත් එක 180 වෙන්න අනිවාර්යෙන් 90ට වඩා වැඩි වෙන එකක් වෙන්න ඕන. එතකොට හරි වැරදි වැරදි හරි. කොහොම තමයි වෙන්න ඕනේ. හරි වැරදි වැරදි හරි. එහෙම දාගන්න. ලියන්න වෙලාව ගන්න ඕනේ නැහැ. ඔහොම දාගන්නකො. හරි පුතේ. එහෙමනම් ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ ඔයාලා බද්ධ කෝණ ලියා ගන්න බද්ධ කෝණ බද්ධ කෝණ පුතේ එතකොට බද්ධ කෝණයක් කියන්නේ
මේ ප්‍රධාන මම මේ කියන ප්‍රධාන ලක්ෂණ තුන තියෙන කෝණ යුගලය. හරිද? බලන්න තේරෙනවද කියන්නේ? මම කියනවා මෙහෙම. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් සහිත පොදු බාහුව දෙපස පිහිටන කෝණ යුගලයක්. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් සහිත පොදු බාහුව දෙපස පිහිටන කෝණ යුගලයක්. කොහොම තමයි ඔයාලගේ පොතේ තියෙන්නේ. ඉතින් ඔහොම කිව්වට නම් මම දන්නවා මේක තේරෙන්නේ නැහැ. හරි මම මේ කියන එක චුට්ටක් මම මේ අඳින එක දිහා පොඩ්ඩක් බලන්නකො. දැන් මම අඳිනවා පුතේ මේකේ කෝණ යුගලයක් මෙහෙම. බලන්න. මම දානවා මෙතන අපි යොදාමු A B C. මම දැන් මේකේ කෝණ දෙක නම් කරනවා පුතේ ලකුණු කරගන්නවා මෙන්න මේ කෝණ දෙක. එකක් මේ කෝණ. අනිත් එක මේ කෝණ. හරිද? වෙනස් සංකේත දෙකක් දැන් බලන්න පුතේ මේ කියන කෝණ දෙක දිහා බැලුවොත් මම මේ කොළ පාටින් ඇඳලා තියෙන පාදේ තියෙනවනේ මේක. එතකොට මේ පැත්තේ තියෙන කෝණෙටයි මේ පැත්තෙන් ඇදෙන කෝණෙටයි මේ දෙකටම මේ කොළ පාටින් ඇදලා තියෙන බාහුව පොදුයි. එහෙම නේද? පොදුයි. එහෙනම් අපි කියනවා මේ තියෙන මේ කෝණ දෙකේ පොදු රේඛාව. අපි ඒකට විශේෂයෙන් කියනවා පොදු බාහුව. හරි. ඊළඟ මේ බලන්න මේ O කියන ශීර්ෂය පුතේ. එතකොට මේ ශීර්ෂය ගත්තොත් බාහුයි ශීර්ෂයයි පුතේ තියෙන්නේ මේ කෝණ මේ ශීර්ෂයේ මේ කෝණ දෙකටම පොදුයි. ඉතින් අපි මේකට කියනවා පොදු ශීර්ෂය. ඒ වගේම මම මේ ලකුණු කරපු කෝණ දෙක තියෙන්නේ පුතේ පොදු බාහුවේ දෙපැත්තේ නේ. පොදු බාහුවේ දෙපැත්තේ තියෙන්නේ. හරිද? එතකොට බලන්න මේ ලක්ෂණ තුන. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් සහිත පොදු බාහුව දෙපස පිහිටන කෝණ යුගලයක්. ආයි කිව්වොත් පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් සහිත පොදු බාහුව දෙපස පිහිටන කෝණ යුගලයක් අපි කියනවා බද්ධ කෝණ යුගලයක් කියලා. බද්ධ කෝණ යුගලයක්. බලන්න ඔයාලගේ පොතේ දීලා තියෙන අර්ථ දැක්වීම. ඔන්න බලන්න. මේ තියෙන පොතේ ඉතින් පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් තියෙන පොදු බාහුවේ දෙපස පිහිටන කෝණ යුගලයක් බද්ධ කෝණ යුගලයක් කියලා හඳුන්වනවා. හරි. ඕක තමයි අර්ථ දැක්වීම වෙන්නේ. මේ ලක්ෂණ තුනම තියෙන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. හරි. අපි එහෙනම් පුතේ මෙහෙම ලියමු. පොතේ විදියට ලියන්න ලියන්න මේ තියෙනක ලියන්න. පොදු බාහුවක් හා පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවෙන් දෙපස පිහිටන ස්ක්‍රීන් එක බලලා ලියන්නත් පුළුවන්. පොදු බාහුවෙන් දෙපස පිහිටන කෝණ යුගලයක් බද්ධ කෝණ යුගලයක් ලෙස හඳුන්වනු ලැබේ. බද්ධ කෝණ යුගලයක් ලෙස හඳුන්වනු ලැබේ.
හරි. දැන් පුතේ මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන රූපේ ඇඳගමු. මම මේ කරලා තියෙනවා වගේ පොදු බාහුව පුතේ වෙන පාටකින් අඳිනවා. වෙන පාටකින් අඳිනවා මේ කෝණ දෙක නම් මම මෙහෙම නම් කළා ඔයාලා කැමැත්තා. මේ පොදු බාහුව හැම වෙලේම වෙන පාටකින් අඳින්නකො. මොකද මේක යටින් මම පොඩි විස්තරයක් කියන්න හදන්නේ. උදාහරණ විදිහට ගමු මේවා. යටින් අපි ලියලා එතකොට A O B හා B O C බද්ධ කෝණ යුගලයකි. බද්ධ කෝණ යුගලයකි. මම ගන්නවා මෙහෙම එකක්. අපි පුතේ ලේසියට මේක නිකන් xy කියලා දාමු. ඒක ලේසි. මේ කෝණ x මේ කෝණ y. එතකොට මේ දෙන්නටම මේ කෝණෙටයි මෙතන යන කෝණෙටයි මේ දෙකටම තියෙනවා පුතේ පොදු බාහුව. පොදු බාහුව. එතකොට හැබැයි පොදු බාහුව දෙපැත්තේ තියෙනවා. ඒකත් හරි. හැබැයි පුතේ මේකට පොදු ශීර්ෂයක් නෑ. පොදු ශීර්ෂයක් නෑනේ පුතේ. පොදු ශීර්ෂයක් නැති හින්දා මේ xy කියන්නේ බද්ධ කෝණ නෙවෙයි පුතේ. මෙතන මම කියනවා පොදු ශීර්ෂයක් නොමැත. පොදු ශීර්ෂයක් නොමැත. එබැවින් x හා y බද්ධ කෝණ නොවේ. කියන්නකො පොදු බාහුව වෙන පාටකින් ගන්න ඕනේ ඈ. පුතේ මේ පේන්නේ නැහැ කියලා දැන් මේ ඔයාලට පේන විදිහ මම මේකෙන් මේ බලන්නේ මේ ෆෝන් එකෙන්. දැන් මට වෙනසක් තියෙනවා නම් පේනවා පුතේ මේක. දැන් මට මේක හොඳට පේනවා පුතේ. මේක ඔයාලට පේන විදිහ.
දැන් මේ පොදු බාහුව කියන එකේ අදහස පුතේ මේ පාදය කෝණ දෙකටම අයිති වෙන්න ඕනේ. දැන් මේ පාදේ මේවන් මේක මෙහින් යකෝ මේක මේ පාදෙම කැලලක් තමයි මේකටත් අයිති වෙලා තියෙන්නේ. හරිද? තව එකක් මම ගන්නවා මෙහින්. දැන් බලන්නකො මේක ඇඳහම මෙතන පොදු ශීර්ෂයක් නම් තියෙනවා. හැබැයි පුතේ මේ කෝණය යන්නේ මේ පැත්තට. මේ කෝණය යන්නේ මෙහෙට. මෙයාට පොදු බාහුවක් නැහැ පුතේ. පොදු බාහුවක් නැහැ නේ පුතේ මේක. පොදු බාහුවක් කොහෙද මේක දැන් මේක පොදු නම් දැන් මේ වගේ අන්තර මේකේ භාගයක් දුර ගිහිල්ලා අරයට එකතු වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ මේ දෙන්න මේ පැත්තට යනවා මේ දෙන්න මේ පැත්තට යනවා. පොදු බාහුවක් නැහැ. එහෙනම් අපි කියනවා මේවත් බද්ධ කෝණ නෙමෙයි. පොදු බාහුවක් නොමැත. එබැවින් අදින්න A හා B බද්ධ කෝණ නොවේ. A හා B බද්ධ කෝණ නොවේ. තව එකක් අඳිනවම බලන්නකො මේ අඳින එක. මම ගන්න අපිට මෙතන මේ පොඩි කෝණේ P මේ කෝණය ඊළඟට මේ ලොකු කෝණය මෙතන ඉඳලා මෙතනට කෝණේ Q. සිම්පල් අකුරු දාන්නේ කෝණ ඇතුලේ අකුරු දානවා නම් විශාලත්වය ඒකේ තේරුම. දැන් පුතේ මේ ගැන හිතලා බැලුවොත් දැන් මම මේ ඇඳලා තියෙන කෝණ දෙක ගැන හිතලා බැලුවොත් ඔයාලට පේන්න ඕනේ පුතේ මේකේ මේ කොළ පාටින් ඇඳලා තියෙන පාදය පොදු බාහුවක් වෙනවා. ඒ පුතේ මේ P කෝණයටත් මේ පාදය එනවා. Q එකටත් එනවා. ඒ වගේම පොදු ශීර්ෂකුත් තියෙනවා.
හැබැයි මේක බද්ධ කෝණ නෙවෙයි පුතේ. මොකද හේතුව බලන්න බද්ධ කෝණ වල අර්ථ දැක්වීම. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් තියෙන පොදු බාහුව දෙපස පිහිටන කෝණ යුගලයක්. පුතේ මේකේ මේ තුන්වෙනි ලක්ෂණේ නෑ. පොදු බාහුව දෙපැත්තේ නෑ මේ. පොදු බාහුවෙන් එකම පැත්තේ මේ දෙක තියෙන්නේ. පළවෙනියට ඇන් දෙකත් එක පටලවා ගන්න බෑ. පළවෙනියට ඇන් දෙකේ අපි ගත්තේ මේ කෝණේ මේ කෝණේ. ඒතර මැදටයි ආවේ පොදු බාහුව. දැන් මේකේ මං ගන්න මේ පොඩි කෝණේ මේ පැත්තෙන් තියෙන ලොකු කෝණේ. එතකොට කෙළවලට ඇවිල්ලා තියෙන පොදු බාහුව. එතකොට මේක පුතේ බද්ධ කෝණයක් නෙවෙයි. හේතුව පොදු බාහුව දෙපස පිහිටන්නේ නැහැ මේකේ. ඒ හින්දා බද්ධ කෝණයක් නෙවෙයි. මෙතනට ඇවිල්ලා මම කියනවා පොදු බාහුව දෙපස නොපිහිටයි. එබැවින් P හා Q බද්ධ කෝණ නොවේ. හරි. ලියමු බලන්න ඒකත්. වැඩ ඉවර කරලා ඉවරලා ඊළඟ මාතෘකාව ලියා ගන්න. සරල රේඛාවක් මත බද්ධ කෝණ. කරමු. හරිද? එහෙමනම් අපි යමු ඊළඟ කොටසට. මේවම තමයි. බද්ධ කොණම තමයි. සරල රේඛාවක් මත බද්ධ කොණ ගැන කතා කරන්න යන්නේ. හරි? දැන් බලන්න මම අදිනවා මෙන්න සරල රේඛාව. ඊළඟට මම අදිනවා මෙන්න රේඛාව. ඊට පස්සේ මේ දෙපැත්තේ කෝණ දෙක මම නම් කරනවා mn කියලා දාන්නම්කෝ. සිම්පල් අකුරු වලින් දාන්න නැත්නම් අකුරු තුනකින් ලියන්න පුළුවන් පුතේ කනදර. ඊට ඔහොම ලියුවා. දැන් මෙහෙම කළාම පුතේ මේ කෝණ දෙකටම මෙන්න මෙතන ශීර්ෂයක් තියෙනවා. පොදු ශීර්ෂය. ඊළඟට මේ mn කෝණ දෙකටම පොදු පාදයක් තියෙනවා. පොදු පාදයක් තියෙනවා. හරි. එතකොට පුතේ පොදු පාදයේ එහෙනම් පොදු බාහුව කියලාම ලියන්නම් මේකට. පොදු බාහුවේ දෙපස පිහිටනවත් එක්ක. පොදු බාහුවේ දෙපස පිහිටනවත් එක්ක. ඒ නිසා මේවා අනිවාර්යෙන් බද්ධ කෝණ වෙනවා. එතකොට මේ බද්ධ කෝණ දෙකේ එකතුව පුතේ සරල රේඛාවක් ඉඳලා අංශක 180ක් වෙනවා පුතේ. එතකොට කෝණ දෙකක එකතුව අංශක 180ක් නම් අපි ඉස්සෙල්ලා කතා කළා ඒ කෝණ පරිපූරක කෝණ වෙනවා කියන්නේ. පරිපූරක කෝණ. එහෙනම් මේ බද්ධ කෝණ දෙකත් පරිපූරක වෙනවා. ඒ නිසා අපි මේවට කියනවා පුතේ පරිපූරක බද්ධ කෝණ කියලා. අපි දන්න භාෂාවෙන් කියනවා නම් එකතුව අංශක 180ක් වන බද්ධ කෝණ. ඒතර සරල රේඛාවක් මත පිහිටනවා නම් ඒ බද්ධ කෝණ යුගලය අනිවාර්යෙන්ම පරිපූරක බද්ධ කෝණ යුගලයක් වෙනවා. එහෙම නැත්නම් එකතුව අංශක 180ක් වෙනවා.
ලියන්න බලන්න පුතේ. ඉස්සෙල්ලා මේක අඳින්න. මම යටින් කියන්න විස්තරය. අඳින්න. අපි යටින් ලියමු පුතේ මෙහෙම. M හා N කෝණවල එකතුව M හා N කෝණවල එකතුව අංශක 180ක් වේ. කෝණවල එකතුව අංශක 180ක් වේ. එබැවින් මෙම කෝණ පරිපූරක බද්ධ කෝණ ලෙස හඳුන්වයි. එබැවින් මෙම කෝණ පරිපූරක බද්ධ කෝණ ලෙස හඳුන්වයි. හරිද? එහෙනම් අපි බලමු අභ්‍යාස මාලාවේ ගානක් කරන්න. ගන්න පුතේ 3.2 අභ්‍යාසයේ දෙවෙනි ගාන. දෙවෙනි ගානේ ඉඳලා ඉස්සරහට හදන්න යන්න. අච්චුපත තියනවා නම් එහෙම ගත්තා. එහෙම නැත්නම් ටියුට් එකේ ඔයාලගේ ටියුට් එකේ තියෙනවා පුතේ මේ අභ්‍යාසي මම දාලා තියෙනවා 16 වෙනි පිටුව. 16 වෙනි පිටුවට දාලා තියෙනවා. එතකොට මේ 16 වෙනි පිටුවේ තියෙන ගණන් ටික තමයි අපි මේ හදන්න යන්නේ. 17 වෙනි පිටුවටත් පොඩි කෑල්ලක් ගිහිල්ලා තියෙනවා. වැඩේ පටන් ගමු බලන්න හිමීට. මම ඔයාලට එකක් හදලා පෙන්නන්නම්.
දෙවෙනි ගානේ ඉඳන් තමයි හදන්න ඕනේ. හරි? බලන්නකෝ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ අපිට ගාන හදා ගන්න අවශ්‍ය වෙන ඒවා. ඉතින් ඔයාලා මේක හිතන්න ඕනේ අපිට කියනවා මේවා සරල රේඛා ඛණ්ඩන. සරල රේඛා ඛණ්ඩ කියන්නේ මේවා සරල රේඛාවක් වෙනවා කියන්නේ පුතේ. එකතුව අංශක 180ක් වෙනවා ඔය කෝණවල. දැන් අපිට එනනම් මේ දෙන්නගේ එකතුව 180ක් කියලා ගන්න පුළුවන් ලේසියෙන්. එහෙනම් x ධන 120 කියන්නේ 180යි පුතේ. වෙන විදිහට කියනවා නම් x වලාගේ හොයන්න පුළුවන් 180 වෙන් 120ක් අඩු කරලා පුතේ. හරි? ඒ හින්දා මම ගන්නවා පුතේ මෙහෙම එකක් හදලා දෙන්නම්. x සමානයි අංශක 180 අඩු කිරීම 120. අංශක කොහොම ලිව්වත් ඇති. දැන් කෙනෙක් මෙහෙම ලියයි x ධන 120 සමානයි 180යි. මේත් හරි පුතේ. එම්ම මේක තව පේලියක් ලියන්න වෙනවා. x හොයන්නනේ ඕනේ. ධන 120ට ඍණ 120ක් දානවා. එහෙට දැම්මනම් මෙහෙටත් දානවා. x සමානයි ආයෙත් වෙනවා නෙමෙයි 180 ඍණ 120 කියන්නේ 60යි. පොඩි ගානකට ඉතින් මෙච්චර දුර ලියන්න නැතුව මේ ගාන හදාගත්තත් ඇති පුතේ. හරි. එහෙනම් ඉස්සල්ලාම ඔයාලා උත්සාහ කරලා බලන්න ඕන. 2 3 4 5 කියන ගණන්. වැඩේ පටන් ගමුකෝ ඉස්සල්ලාම.
හරි පුතේ අපි එහෙනම් බලමු නේද? එතකොට හරි වැරදි බලමු පුතේ අපි. කෙටියෙන් හදන්න පුළුවන් ඒවා කෙටියෙන් අපි හදමු. නැත්තම් දිගට යන්න ඕනේ නැහැනේ. දෙවෙනි එකේ අපිට කියනවා පුතේ දෙවෙනි එකේ පුතේ ඒ වෙලාවේ හොයන්න පුළුවන් ලේසියෙන්ම කෙටියෙන් හදන්න පුළුවන් ඒවානේ 180න් 68ක් අඩු කරලා. එතකොට 180න් 68ක් අඩු කරලා බලමු අපි. 10න් 8ක් ගියාම 2යි 7න් 6ක් ගියාම 1යි 112යි. අංශක 112. ඊළඟට තුන්වෙනි එක 95යි තීන තියෙන්නේ නේද? ටී වලාගේ හොයන්න පුළුවන් 180න් 95ක් අඩු කළාම. හරිද? 180න් 95ක් අඩු කළාම 100යි 85ක් ආවනම් හරිය නේද බලන්න? 5යි 5යි 10යි 18යි නේ? හරි. එතකොට අපි බලමු පුතේ. හරි නේද? හරි. උත්තරේ වාරියට. ඊළඟට බලමු අපි හතරවෙනි එක පුතේ. හතරවෙනි එකත් අපිට ඒ වගේ සරලව හදා ගන්න පුළුවන් පුතේ. මෙන්න මේ කට්ටියගේ එකතුව 180 හින්දා 180න් මේ 40යි 90යි එකතුව අඩු කළා නම් හරි පුතේ. 40යි 90යි එක්කහුව කරලා බලන්නකෝ. 90යි 100යි 120යි 130යි නේ. එහෙනම් 180න් 130ක් අඩු කළා නම් හරි. මම මෙහෙම ලියනවා. මම ලියනවා පුතේ x සමානයි 180න් අඩු කරනවා පුතේ. එන්න මේ දෙන්න. 40යි 90යි එකතුව. මේ පේලිය හරි මේ කාරි දෙකෙන් එකක් තිබ්බත් ඇති හොඳේ. x සමානයි 50. සමීකරණය ලියලා හදලා තියෙන්නත් පුළුවන්. ඒත් 50 එන්න ඕනේ පුතේ. 50 ආවනම් ඔයාලා හරි. ඊළඟට අනිත් එක. ඊළඟ ගාන අපි බලමු. ඊළඟ එකේ පුතේ අපිට ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඊළඟට මේ තුන් දෙනාගේ එකතුව 180යිනේ. හිතලා ඇදුවේ ඇයි මේ ඒ කියන්නේ මේ තුන් කෝණ තුන සමානයිනේ. එහෙනම් ඉතින් 180 3ට බෙදුවා නම් හරි. එකක උත්තරේ එනවා ලේසියෙන්. හරිද? එතකොට මට පුළුවන් x වලාගේ හොයාගන්න a වලාගේ හොයාගන්න පුළුවන් 180 3ෙන් බෙදුවා. එතකොට එනවා අංශක 60යි. ඔන්න දෙවෙනි ගානේ වැඩ හරි පුතේ. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ගාන පොඩ්ඩක් නේද? බලමුකෝ අපි තුන්වෙනි ගාන පොඩ්ඩක් හදන්න බලන්න පුතේ. හරි ඕක ස්ක්‍රීන් එක මම පේන්න දාලා මම මේ කියන ඒවා කියන්න හදන්නේ. පුතේ දැන් මේ පාඩම් 3කට තමයි ඔයාලා ටියුට් එක මම දුන්නේ. ඒතකොට දැන් මේ පාඩම් තුනම ඉවර වෙනකොට
ටියුට් එකත් ඉවර වෙන්න ඕනේ. දැන් පිළිවෙලට යන්න ඕනේ 8 පන්තියේ. පාඩම් 3 ඉවරනකොට ටියුට් එක ඉවර වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ මම ටියුට් එකේ පාඩම් ටික ඉවර වෙනවත් එක්කම තියෙන ටියුට් එකේ හදන්න තියෙන අමතර අභ්‍යාසවල ගණන් ටික හදලා ඔයාලට උත්තර ටික දෙනවා. ලියලා දෙන්නත් පුළුවන්, වීඩියෝ එකකින් දෙන්නත් පුළුවන්. කොහොමත් මේ වැඩේ පන්ති පටන් ගත්තාමත් යනවා. ඔයාලා තනියෙන් මේකේ හරි වැරදි දාගන්න. හරිද? එතකොට මට ඔය ලියන පොතේ ලියන්න එපා. දැන් පරණ පොත ඕන තරම් ඇතිනේ ගෙදර. පොඩි වෙන පොතක් තියාගන්න. මොකද පොඩි රූල් ඕනේ නැහැ. තනි රූල් හරි කමන්නේ නැහැ මට. මට ඕනේ ගණන් ටික හදන්න. වෙන පොතක් තියාගෙන මන් දුන්න එකත් එක්ක හරි වැරදි දාන්න ඕනේ. එතකොට අපේ පන්ති එන කට්ටිය ඉන්නවනේ. පන්ති එන අය පුතේ එන දවසට මට ඒක අරන් එන්න ඕනේ. මම අස්සම් කරනවා. ඔයාලා හරි වැරදි දාලා තියාගන්න. ඊට පස්සේ හැමදාම මතක තියාගන්න ඕනේ අදාළ ටියුට් එක ඉවරනවත් එක්කම මම ඔයාලට ඒ ටියුට් එකේ ගොඩ ගහගෙන හදන්න බෑ. වීඩියෝ එකක් දානවා. වීඩියෝ එක බලලා හරි වැරදි දානවා මිසක් වීඩියෝ එක බලලා හදලා ගේන්න බෑ. හරිද? එතකොට ඒක ඉඳලා මම ඒක කරන්නම්. ඔයාලගේ මම එක වෙලාවක් දෙනවා මේක බලන්න. එතකොට හරිනේ. ඕන වෙලාවට බලන්න දුන්නාම මේ ප්‍රශ්න තියෙන්නේ නේද? මම රෑ වෙලාවක් දෙනවා බලන්න. ඔයාලගේ අම්මලා තාත්තලා ගෙදර ඉන්න වෙලාවක්. ඒ වෙලාවට බැලුවම හරිනේ. ඒක වේගෙම මේක උත්තර ටික යනවා. ඔයාලට තියෙන්නේ හරි වැරදි දාගන්න. ඊට පස්සේ වැඩ ඉවරයිනේ. එහෙනම් වීඩියෝ එක අයින් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක අම්මා හරි තාත්තා හරි කවුරු හරි ළඟ ඉන්නවා. අයියා අක්කා හරි කවුරු හරි කියලා ඒගොල්ලන්ට කියලා අස්සම් කරගන්න. මට අරගෙන එන්න පන්ති පටන් ගත්ත දවසට බලන්න. ඒ ඔයාලා ඔන්ලයින්ම කට්ටිය කොහොමද අරන් එන්නේ කියලා. දැන් අපිට ඒගොල්ලෝ මට අවසාන ෆොටෝ හරි වැරදි දාගෙන අම්මට හරි තාත්තට කියලා අස්සම් කරන අන්තිම පිටුව කරපිගේ අන්තිම පිටුව ෆොටෝ එකක් ගහලා මට WhatsApp එකට එන්න. එතකොට හරි. අනිත් අය වන්න ඕනේ නැහැ. ඒක මම පන්තියේදී බලන්න. හරි? දැන් මේගොල්ලෝ බෑනේ පුතේ දැන් අපේ ඇඹිලි පිටියේ කට්ටිය ඉන්නවා. ඇඹිලි පිටියේ පොත අරන් මේ එන්න බෑනේ මේ. එහෙම පොත් බලන විදියක් නැහැනේ අපිට. ඒ නිසා මට ඒගොල්ලෝ විතරක් එහෙම එවන්න. හරිද? එහෙනම් බලමු මේ ඊළඟ ගාන හදන්න. දැන් අපිට කියනවා පුතේ රූපයේ AB සරල රේඛා ඛණ්ඩයක් නම් AOD අගය සොයන්න. පුතේ AOD කියන්නේ මේක. මෙන්න මේකේ අගය අහන්නේ. يعني මේ 2x වල අගයනේ. පුතේ එතකොට 2x වල අගය හොයන්න ඉස්සෙල්ලා x හොයලා ඉන්න එපා. මේක නම් පොඩි සමීකරණයක් ලියා ගන්න වෙනවා. මම ලියනවා මෙහෙම. මේ තුන් දෙනා එකතු කළාට පස්සේ මේ මම පෙන්නන නිල් පාටින් පෙන්නන කෝණ තුන එකතු කළාම පුතේ අංශක 180ක් එන්න ඕනේනේ. හරි. ඔතනින් මම පටන් ගන්නවා මේක හදන්න. මම ලියනවා මෙහෙම. x වල අගයයි අංශක 90යි කොටුවක් කියන්නේ අංශක 90නේ. 2x මේ ටික එකතු කළාට පස්සේ පුතේ සමානයි අංශක 180. හරි. ඔන්න බලන්න මම මේක ලියපු විදිය තේරෙනවද බලන්න. දැන් මෙතන වෙන x තියෙනවා 2x තියෙනවා. හරි මොනවා හරි කමන්නේ. ඒ ආපු කෝණ ටික ඔක්කොම එකට එකහු කළාට පස්සේ පුතේ 180ක් වෙන්න ඕනේ. සරල රේඛාවක්නේ. ඉතින් 180ක් විය යුතුයි. දැන් අපි මේක හදමු පුතේ. දැන් මේ පැත්තේ x තියාගෙන මම මේ අංශක 90 මෙහෙන් අයින් කරනවා. නැත්නම් x හොයන්න බෑනේ. එතකොට x තියෙනවා 90 තියෙනවා 2x තියෙනවා. හරි?
මේකේ පුතේ මේ ධන අණුව අයින් කරන්න ඍණ අණුවක් දානවා. සමීකරණයක්. එහෙට දැම්මොත් මේ පැත්තටත් අපි දාන්න ඕනේ. එතකොට මේ දෙන්න කැපෙනවා. මෙයා ළඟින්ම ඍණ අණුව දාන්න ඕනේ කියලා එහෙම ගන්න නැහැ. මේ පැත්තේ දැම්මම නම් හරි පුතේ. එතකොට දැන් මෙතන ඉතුරු වෙලා තියෙන x අකුරක් මෙතන ඉතුරු වෙලා තියෙන 2x 180න් 90 ගියාම 90 2x ධන x කියන්නේ පුතේ 2x කියන්නේ x අකුරු දෙකක් x අකුරු දෙකට තව x අකුරක් එක්කහු කළාම 3x x අකුරු 3යි 90 දෙපැත්තම 3ෙන් බෙදනවා මම ඔය x හොයන්නේ අපි බෙදීම මෙහෙම යටට තියමුද 93 3ෙන් බෙදුවාම 30යි 93 බෙදුවාම 30යි දැන් x නම් 30යි පුතේ දැන් අපෙන් අහන්නේ x නම් නෙවෙයි අපෙන් අහන්නේ පුතේ AOD එතකොට අපි බලමු AOD කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලට පේන්න ඕනේ පුතේ AOD කියලා කියන්නේ 2x නේ AOD කියන්නේ 2x එහෙමනම් අපිට ගන්න පුළුවන් AOD කියන්නේ 2x නේ 2 ගුණ කිරීම 30 අංශක 60 එතකොට අඩුපාඩු හදාගමු පුතේ මට මේකේ උත්තර එව්වා කීප දෙනෙක් එහෙනම් හතරවෙනි ගාන බලමුකෝ පුතේ මේ කියන එකෙත් කොහොමද යන්නේ නේද බලන්න වෙන්නේ මේ ලකුණු කරලා තියෙන තොරතුරු අනුව POS කියලා කියන්නේ මෙතන මේ කෝණය ඒ කියන්නේ මේ 3x කියන එක SOQ කියලා කියන්නේ මේ පැත්තට තියෙන මේ ලොකු කෝණය ඒක හොයාගන්න පුළුවන් මේ මොන වැඩේ කරන්නත් පුතේ ඔයාලා හොයන්න වෙනවා x වලාගේ. ඒකට අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ PQ කියන එක සරල රේඛාවක්ලුනේ. එහෙමනම් මෙතන තියෙන මේ කෝණ ටික ඔක්කොම එකතු කළාම පුතේ අංශක 180ක් විය යුතුයි. ඕක පාවිච්චි කරලා මට පුළුවන් x වලාගේ මුලින්ම හොයාගන්න. x හොයාගන්න. x හෙව්වට පස්සේ අපිට පුළුවන් ඉතුරු වැඩ ටික කරගන්න. එහෙනම් අපි සමීකරණයක් ලියමු පුතේ මේකේ 3x එකතු කිරීම 80 එකතු කිරීම 2x සමානයි අංශක 180යි කියලා. හරි. දැන් අපි මේක හොයමු පුතේ. මේ 80 අයින් කරන්න පුතේ මේ පැත්තෙන් හරිද මේ ධන 80 අයින් කරලා ඉන්නවා මම හරි නේද? 3x ධන 2x කියලා කියන්නේ පුතේ 5x 100යි දෙපැත්තම 5න් බෙදනවා
මේ දෙන්න කැපෙනවා 105න් බෙදුවාම බෙදලා බලමු 5 වරක් 2 10යි බිංදුවට බිංදුව 20යි දැන් අපිට මේ අහන ඒවා හොයන්න පුළුවන් ලේසියෙන් පළවෙනියට අපෙන් අහනවා පුතේ හරි පළවෙනියට අහනවා POS මෙති POS කියන්නේ මේ කෝණනේ පුතේ ඒ කියන්නේ මේ 3x කියලා තියෙන්නේ මෙතන එහෙනම් 3x හොයමු එතකොට හරි එතකොට පුතේ POS කියන්නේ 3s 3 ගුණ කිරීම 20 එතකොට අංශක 60යි POS 60 ඒක තමයි අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ පුතේ දෙවෙනි ප්‍රශ්නේ අපිට එක එක විදිහට හදන්න පුළුවන් හදන්නකො දෙවෙනි එක අපෙන් අහන්නේ SOQ SOQ අහන්නේ පුතේ එතකොට SOQ SOQ අපිට දැන් ලේසියෙන් හොයන්න පුළුවන් පුතේ මෙහෙම ඕන විදිහක හෙව්වේ ගියා 2x හොයාගෙන හෙව්වේ කි නැත්නම් ඉතින් මෙයා 60යිනේ දැන් මේක 60යි කියලා අපි හෙව්වානේ පුතේ එහෙනම් මේ ඉතුරු කෑල්ල වෙන්නේ මේ ලොකු කෑල්ල මේක 180ක් ඉන්න 180ෙන් 60ක් අඩු කළා නම් එකපාර උත්තරේ ගන්න පුළුවන් නැත්නම් මේ 2x ඔයාගේ හොයන්න පුළුවන් ඔයාලට x කියන්නේ 20යිනේ 2x කියන්නේ 40යි 40යි 80යි එකහු කරන්නත් පුළුවන් හරි මම 180ෙන් 60ක් අඩු කරනවා කොහොම හැදුවා 120ක් එන්න ඕනේ ඒක තමයි අපි දැනගන්න ඕනේ කොහොම හැදුවත් 120ක් එන්න ඕනේ හරි හදාගමු